ආයිබෝවන් දුර පුතාලා සියලු දෙනාටම අපි අද කතා කරන්නේ 13 වන පාඩම භාග කියන පාඩම. හරි මුලින් බලමු මෙන්න මේ භාගයක් කියන්නේ මොකද්ද? ඒ වගේම ඔයා ඉගෙනගෙන තියෙනවා ඒකක භාග, නියම භාග, විෂම භාග, තුල්්‍ය භාග කියලා දැනටමත් ඉගෙනගෙන තියෙනවා. පොඩ්ඩක් ඒ ගැන මතක් කිරීමක් කරන්න. මුලින්ම බලමු භාග සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද කියලා. මේ බලන්න උදාහරණයක් ගත්තොත් 3න් 2 3න් 2. ඒතර මෙයාගේ මේ පහළ තියෙන සංඛ්‍යාවට කියනවා හරය කියලා. ඒතර මේ ඉහළ තියෙන සංඛ්‍යාවට කියන්නේ ලවය කියලා. පහළ තියෙන සංඛ්‍යාව හරය, මේ ඉහළ තියෙන සංඛ්‍යාව ලවය. තව උදාහරණයක් ගත්තොත් 10න් 7. මේකේ හරය සහ ලවය. හරයට එනවා පහළ තියෙන සංඛ්‍යාවනේ. හරය 10යි. ලවය කියන්නේ මේ උඩින් තියෙන සංඛ්‍යාව. එහෙනම් ලවයගේ කීයද? ලවයගේ 7යි. හරිද? හරි. පොඩ්ඩක් ඔක සටහන් කරගන්න. මේ ටික මේ 7 වසර ඉගෙන ගත්ත ඒවා නිසා මම ඉක්මනින්ම මතක් කිරීමක් කරන්නම්. මාතෘකාව ලියා ගන්න ඒකක භාග. ඒකක භාග. ඒකක භාග. දැන් මේව ඔයාලා දන්න හොඳට. ඒකක භාග කියලා කියන්නේ ලවයට එකක් එන භාග. ලවය ඒකක එකක් වන භාග. උදාහරණ 10න් 1, 3න් 1. තර ලවය එකයි හැමතිස්සෙම. හරය ඕනම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. හරය ඕනම සංඛ්‍යාවක් ලවය එකක් වන භාග වලට තමයි ඒකක භාග කියලා කියන්නේ. මේ විදිහට ඉතින් ඔයාලට ඕන තරම් ලියා ගන්න පුළුවන්. හරිද? එහෙනම් මේ තමයි ඒකක භාග. පොඩ සටහන් කරගන්න මම විස්තරයක් දෙන්නේ නැහැ. ඊළඟ භාග වර්ගය තත්ත්‍ය භාග. තත්ත්‍ය භාග. ඒතර මේක තව නමක් තියෙනවා නියම භාග. තත්ත්‍ය භාග වල තව නමක් තමයි නියම භාග. මෙන්න මේ තත්ත්‍ය භාග එහෙම නැත්නම් නියම භාග කියලා කියන්නේ හරයට වඩා ලවය කුඩා වන භාග. හරයට වඩා ලවය කුඩා වන භාග තමයි තත්ත්‍ය භාග කියලා කියන්නේ. මම උදාහරණ ටිකක් දාන්නම්. 10න් 5 බලන්න. හරයට වඩා ලවය කුඩායි. ඒ කියන්නේ උඩ කුඩායි යට විශාලයි. තව උදාහරණ 3න් 2 10න් 9 15න් 14 ඔය විදිහට ඕන තරම් ලියන්න පුළුවන්. ඒතර මෙන්න බලන්න හරයට වඩා හැමතිස්සෙම මොකක්ද වෙලා තියෙන්නේ? ලවය අඩු වෙලා තියෙනවා. හරයට වඩා ලවය අඩු වෙලා. හරි. ඔක ලියා ගන්න. හරි. දැන් මම මෙච්චරලා තත්ත්ව භාග ගැන කතා කරේ. බලන්න මෙන්න මේක. 5න් 1 මේ මොන භාගයක්ද? මේකට විශේෂ නමක් තියෙනවා ඒකක භාගනේ. ඇයි ලවය එකක්නේ. ලවය එකක් හරය ඕනම සංඛ්‍යාවක් වෙනේ ඒකක භාග. හැබැයි තත්ත්ව භාග අර්ථ දැක්වීම යටතේ තත්ත්ව භාග කියලා කියන්නේ මොකද්ද? හරයට වඩා ලවය කුඩායි. ඒතර මේක හරයට වඩා ලවය කුඩායි නේද? ඔව් ඉතින් 5ට වඩා 1 කුඩායි. එහෙමනම් මෙන්න මේක තත්ත්ව භාග වලට එහෙම නැත්නම් නියම භාග වලට ගන්න පුළුවන්. ඕක විතරක් නෙවෙයි. මෙන්න මේ ඒකක භාග සියල්ලම වුණත් තත්ත්ව භාග වලට ගන්න පුළුවන්. හරි මෙහෙම ලියා ගන්න. ඒකක භාග සියල්ලමද තත්ත්ව භාග වලට ගත හැකියි. ඒකක භාග සියල්ලමද තත්ත්ව භාග වලට ගත හැකියි. ඒතර තත්ත්ව භාග යටතේ උදාහරණ තව උදාහරණ ටිකක් දාගන්න. මෙන්න මේවත් ගන්න පුළුවන්. ඒකක භාගත් ගන්න පුළුවන්. ඒතර ඒකක භාග කිව්වහම වෙන කරන්න කිව්වොත් ඒකක භාග වලට මෙහෙම ගන්න පුළුවන්. තත්ත්ව භාග වලට වෙන කරන්න කිව්වොත් මේව ගන්න පුළුවන්. හරි. ඊළඟ මාතෘකාව විෂම භාග. විෂම භාග ලියා ගන්න මාතෘකාව. බලමු විෂම භාගයක් කියන්නේ මොකක්ද කියලා. ඔයා ඉගෙන ගත්ත නේද තත්ත්ව භාග? මේ තත්ත්ව භාග වල අනිත් පැත්ත. ඒ කියන්නේ හරයට වඩා ලවය විශාල වන ඒවා. හරයට වඩා ලවය විශාල වන භාග තමයි විෂම භාග කියලා කියන්නේ. මෙන්න බලන්න උදාහරණයක්. 2න් 3. මේ බලන්න හරයට වඩා ලවය විශාලයි. තව 10න් 15 5න් 9 මේ වගේ 15න් 25 මේ බලන්න මේ හැම එකම මොකක්ද වෙලා තියෙන්නේ? හරයට වඩා ලවය විශාලයි. එහෙනම් තත්ත්ව භාග කියලා කියන්නේ හරයට වඩා ලවය විශාල වන භාග. මෙන්න මේ උදාහරණ ටික ලියා ගන්න.
උදාහරණ ඊළඟ අනු මාතෘකාව තමයි තුල්්‍ය භාග. උතර ළමයි ඔයාලා තුල්්‍ය භාගත් ඉගෙනගෙන තියෙන්නේ. මම පොඩි මතක් කිරීමක් කරන්නම්. තුල්්‍ය භාග කියලා කියන්නේ විශාලත්වය එකම අගයක් ලැබෙන භාග. උතර භාග සංඛ්‍යාවක විශාලත්වය ගත්තොත් එකම අගයක් ලැබෙන්න ඕන. උදාහරණයක් විදියට මේ බලන්න මම රූප සටහනකින් පෙන්නන්නම්. දෙකෙන් එක අඳුරු කරලා දැක්වුවොත් මම මෙහෙම අඳුරු කරන්න ත්‍රිකෝණ ආශ්‍ර වලින් දෙකෙන් එක කියන්නේ සම්පූර්ණ ඒකකයක් සමාන කොටස් දෙකකට බෙදලා ඒතර සමාන කොටස් දෙකක් වෙන්න ඕන. සමාන කොටස් දෙකක් බෙදලා එයින් එකක් පාට කරන්න. ඒක තමයි දෙකෙන් එක කියලා කියන්නේ. දැන් මම මේකේ තව උදාහරණයක් ගන්නවා 4න් 2. බලන්න මේ 4න් 2 කියන්නේ මොකද්ද? ඔව් සම්පූර්ණ ඒකකයක්. මම මෙන්න මේ ඒකකයම ගන්න. මේ ඒකකයම අරගෙන ඒකත් බෙදන්න ඕන කීයක්ද සමාන කොටස්? 4න් 2 කියන්නේ ඒ ඒකකයේ කොටස් 4කට බෙදන්න. සමාන කොටස් 4කට බෙදලා එයින් කොටස් කීයක්ද? එයින් කොටස් දෙකක් පාට කරමු. 4න් 2 කියන්නේ සමාන කොටස් 4ක් කරන් එයින් දෙකක්. ඔන්න. දැන් බලන්න මේ එකම ඒකකය ගත්තනම් එතකොට මේ දෙකෙන් එකයි 4න් 2යි ගත්තොත් මේ දෙකෙන්ම පාට වෙච්ච කොටස් දෙක මොකක්ද වෙලා තියෙන්නේ? මේ කොටස් දෙකම එකිනෙකට සමාන වෙලා තියෙනවා. එහෙනම් ඔයාලට පේනවා මේ භාග සංඛ්‍යාවෙන් දැක්වෙන විශාලත්වයගයත් මේකෙන් දැක්වෙන විශාලත්වයගයත් මොකක්ද වෙලා තියෙන්නේ? එකම අගයක් වෙලා තියෙනවා. අන්න ඒ වගේ එකම අගයක් ලැබෙන භාග සංඛ්‍යාවලට කියනවා තුල්්‍ය භාග කියලා. හරිද? ඒ වගේ ඒවට කියනවා තුල්්‍ය භාග කියලා. එහෙමනම් උදාහරණ එකක් දැන් ඔයාලට ලියා ගන්න පුළුවන්. මොකද්ද මේ? දෙකෙන් එකයි 4න් 2යි සමානයි. මේ වගේ එකිනෙකට සමානයි මේ භාග දෙක. දෙකෙන් එක සමාන ලකුණක් දාලා ලියන්න පුළුවන් 4න් 2. හරිද? හරි. එහෙනම් පොඩ්ඩක් මේක ලියා ගන්න. හරි ළමයි. අපිට තුල්්‍ය භාග ලබා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඒතකොට විභාගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. භාග සංඛ්‍යාවක් දීලා මේකට තුල්්‍ය භාග දෙකක් ලියන්න. තුල්්‍ය භාග දෙකක් ලියන්න කියලා. ඒතකොට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ගුණ කිරීමෙන් තුල්්‍ය භාග ගන්න පුළුවන්. ඒ කියන්නේ හරයයි ලවයයි දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන්. එහෙම නැත්නම් බෙදීමෙන් ගන්නත් පුළුවන්. හරි. බලමු එහෙනම් මේ ගුණ කිරීමෙන් තුල්්‍ය භාග ගන්න විදිය. මේ බලන්න භාග සංඛ්‍යාවක් මම ගන්නම් 3න් 2. අන්න පළවෙනි උදාහරණය 3න් 2. මෙන්න මේ 3න් 2ට තුල්්‍ය භාග දෙකක් ලියන්න. 3න් 2ට තුල්්‍ය භාග දෙකක් ලියන්න. අපි කරන්නේ මේකේ මේ හරය සහ ලවය දෙකම එකම සංඛ්‍යාවකින් ගුණ කරනවා. ඒතර ඔයාලට කැමති සංඛ්‍යාවක් ගන්න පුළුවන්. මම ගන්නම් 2. මෙන්න හරයයි සහ ලවයයි දෙකෙන් ගුණ කරා. හැබැයි එකෙන් ගුණ කරන්න බෑ. එකෙන් සහ බිංදුවෙන් ගුණ කරන්න නැතුව වෙන ඕනම සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන්. දැන් මෙතන දෙකෙන් ගුණ වුණොත් 3 වරක් 2 6යි 2 වරක් 2 4යි. ඔන්න 3න් 2ට එක තුල්්‍ය භාගයක් ගන්න පුළුවන් 6න් 4. ඒ වගේම තව එකක් 3න් 2 මම ගුණ කරනවා 5න්. හරයයි ලවය දෙකම 5න් ගුණ කරන්න. ඊට පස්සේ 3 වරක් 5 15යි 2 වරක් 5 10යි. ඔන්න 3න් 2ට තව තුල්්‍ය භාගයක් තමයි 15න් 10. එමනම් අපිට මෙහෙම ලියන්නත් පුළුවන් 3න් 2 සමානයි 6න් 4 සමානයි 15න් 10. ඒතර මේ තුනම තුනෙන්ම එන්නේ එකම අගයක්. ඒ කියන්නේ අපිට සමාන ලකුණක් දාලා ඔහොම ලියන්නත් පුළුවන්. දෙවැනි ක්‍රමේ තමයි හරය සහ ලවය එකම සංඛ්‍යාවකින් බෙදනවා. මම උදාහරණයක් 20න් 10. අන්න බලන්න උදාහරණය 20න් 10. හරය 20යි ලවය 10යි. ඒතර බෙදද්දී මේ හරය සහ ලවය දෙකම බෙදෙන සංඛ්‍යාවකින් ඕන බෙදන්න. බෙදෙන්නේ නැති සංඛ්‍යාවකින් බෙදන්න බෑ. මේක අපිට පුළුවන් දෙකෙන් බෙදන්න. 20 දෙකෙන් බෙදන්න පුළුවන්. ඒ වගේම තමයි 10ත් දෙකෙන් බෙදන්න පුළුවන්. 20 දෙකෙන් බෙදුවොත් කීයද? 10යි. 10 දෙකෙන් බෙදුවොත් 5යි. එහෙනම් ඔන්න 20න් 10ට එක තුල්්‍ය භාගයක් තමයි 10න් 5. ඔය විදිහට තවත් 20න් 10 කෙනෙක්ට පුළුවන් මේක 10න් බෙදන්න. 20ත් 10න් බෙදනවා 10ත් 10න් බෙදනවා. ඒතර කීයද එන්නේ? 20 10න් බෙදුවාම
2යි 10 10න් බෙදුවාම 1යි ඔන්න තුල්ලේ භාග දෙකක් ගත්තා. ඒ විතර නෙවෙයි තව ගන්න පුළුවන්. හරය ලවයයි 5න් බෙදන්න පුළුවන්. හැබැයි මෙහෙම පුළුවන්ද? බෙදන 3න්. පුළුවන්ද බෙදන්න? 20 බෙදෙන්නේ නැහැ 10 බෙදෙන්නේ නැහැ. ඒ එකක්වත් බෙදුනත් එහෙම ගන්න බෑ. කියන්නේ දෙකම බෙදෙන්න ඕන. එකක් හරි බෙදුනත් බෙදන්න බෑ. එහෙනම් මේක ගන්න බෑ. එහෙනම් 20න් 10ට තුල්ලේ භාග සමානයි 10න් 5. අනිත් එක 2න් 1 වන විදිහට තුල්ලේ භාග ලියා ගන්න පුළුවන්. හරි ඊළඟ අනු මාතෘකාව තමයි මිශ්‍ර සංඛ්‍යාව. මිශ්‍ර සංඛ්‍යාවක් කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාවක සහ භාග සංඛ්‍යාවක එකතුවක්. උදාහරණයක් වුණ බලන්න. 2යි 4න් 1යි. මේ තියෙන මිශ්‍ර සංඛ්‍යාවක්. මේක පූර්ණ සංඛ්‍යාවක්, මේක භාග සංඛ්‍යාවක්. ඒතර මේක අපිට ලියන්න පුළුවන් 2යි 4න් 1 කියන්නේ 2 එකතු කිරීම 4න් 1. මෙන්න පූර්ණ සංඛ්‍යාව 2. මේ පූර්ණ සංඛ්‍යා කොටස ඒකට 4න් 1ක් එකතු වුණාම තමයි 2යි 4න් 1 ඇවිල්ලා තියෙන්නේ. හරිද? එහෙනම් බලා ගන්න 2යි 4න් 1 කියන්නේ 2 එකතු කිරීම 4න් 1. තව උදාහරණයක් ගමු. 1යි 5න් 1. එක නතොපම 1යි 5න් 3. 1යි 5න් 3 කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යා කොටස 1. එකට එකතු කරන්න 5න් 3ක්. එහෙනම් ඔන්න ඔහම තමයි මිශ්‍ර සංඛ්‍යාව හැදිලා තියෙන්නේ. එහෙනම් මිශ්‍ර සංඛ්‍යාව කියන්නේ පූර්ණ සංඛ්‍යාවක සහ භාග සංඛ්‍යාවක එකතුවක්. හරි. මේක ලියා ගන්න. ඊළඟ අනු මාතෘකාව තමයි මිශ්‍ර සංඛ්‍යාවක් විෂම භාගයක් කිරීම. හරි භාගෙ දෙන්න පුළුවන්. මිශ්‍ර සංඛ්‍යාවක් දීලා මේක විෂම භාගයක් කරන්න කියලා. ඉතින් පොඩි දෙයක් කරන්න තියෙන්නේ. උදාහරණයක් ගන්නවා 2යි 3න් 2 කියන මිශ්‍ර සංඛ්‍යාව. හරි 2යි 3න් 2 කියන්නේ 2 එකතු කිරීම 3න් 2නේ. ඒක ඔයාලා හිතේ තියාගන්න. ඊට පස්සේ බලමු මේ 2යි 3න් 2 විෂම භාගයක් කරන්න. පොඩි දෙයක් තියෙන්නේ. දැන් මෙන්න මේක තමයි පූර්ණ සංඛ්‍යා කොටස. මේ තියෙන්නේ භාග සංඛ්‍යා කොටස. ඒතර මේ භාග සංඛ්‍යා කොටසේ හරය 3යි. භාග සංඛ්‍යා කොටසේ හරය 3යි. විෂම භාගයක් කියන්නේ හරය සහ ලවය විතරයි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ හරයම තමයි විෂම භාගයේ හරයටත් එන්නේ. දැන් මෙතන හරය 3 නම් විෂම භාගයේ හරයත් 3. විෂම භාගයේ හරයත් 3. එහෙනම් හරය හොයාගත්තා. දැන් අපිට තියෙන ලවය හොයන්න. ලවය හොයන්නේ මෙන්න මේ දෙන්න ගුණ කරන්න. මෙතන මේ භාග සංඛ්‍යාවේ හරය සහ පූර්ණ සංඛ්‍යා කොටස ගුණ කරන්න. 3 වරක් 2. 3 වැඩි කරන්න 2කින්. වැඩි කරලා එන උත්තරේට මෙයාගේ ලවය එකතු කරන්න. එහෙනම් 2ක් එකතු කරන්න. එතකොට එනවා 3 වරක් 2 6යි. මුලින්ම වැඩි කිරීම කරලා ඉන්න. 3 වරක් 2 6යි. 6ට 2ක් එකතු වුණාම 8යි. එහෙනම් උත්තරේ 3න් 8යි. උත්තරේ කීයද? 3න් 8යි. හරි ඔන්න තව උදාහරණ දෙකක් දීලා තියෙන්නේ. 10යි 5න් 4. එහෙනම් මේකේ මොකද්ද කරන්න ඕන? මෙයාගේ හරයම තමයි උත්තරේ හරයට එන්නේ. ඒ කියන්නේ විෂම භාගයේ හරයට එන්නේ 5. දැන් ලවය හොයාගමු. 5 10න් වැඩි කරලා 4ක් එකතු කරන්න. ඒත් එකපාරම හිතෙන් කරන්න පුළුවන්. 5 වරක් 10 මේ දෙන ගුණ කරන්න. 5 වරක් 10 50යි. 50ට මේ උඩ 4 එකතු කරන්න. 50ට 4ක් එකතු වුණාම 54යි. එහෙනම් උත්තරේ 5න් 54. මෙන්න ඊළඟ එක මේ හරයමයි උත්තරේ හරය එන්නේ. එහෙනම් හරය 7. දැන් ලවය ගමු. මේ දෙන්න ගුණ කරලා එකක් එකතු කරන්න. මේ දෙන්න ගුණ කරලා මේ උඩ තියෙන එක්කෙනා එකතු කරන්න. 7ක් 7 49යි. එකක් එකතු වුණාම 50යි. නම් උත්තරේ කීයද? 7න් 50ක් තමයි උත්තරේට එන්නේ. හරි ඊළඟ අනු මාතෘකාව තමයි විෂම භාග මිශ්‍ර සංඛ්‍යා කිරීම. දැන් කරපු එකේ අනිත් පැත්ත. එහෙනම් උදාහරණයක් බලමු. පළවෙනි එක විෂම භාගයක් ගන්නම් 2න් 3. ඔන්න බලන්න. ටික ලේසි එකක්. 2න් 3 හරය 2යි ලවය 3යි විෂම භාගයක්. දැන් මෙන්න මේ විෂම භාග මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න ඕන. මේකේ මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා කියන්නේ පූර්ණ සංඛ්‍යා කොටසකුයි භාග සංඛ්‍යා කොටසකුයි වෙනවනේ. ඒතර එකපාරම භාග සංඛ්‍යාවේ හරය දැනටමත් හිතා ගන්න පුළුවන්.
එහෙනම් මේ හරයම තමයි භාග සංඛ්‍යාවේ හරයට එන්නේ. භාග සංඛ්‍යාවේ හරය 2මයි. ඒතර ඒකේ ළමය හොයන්න ඕන පූර්ණ සංඛ්‍යා කොටස හොයන්න ඕන. අපි කරන්නේ මෙන්න මේ 3 2කින් බෙදන්න. ඒතර කොහේ හරි වා බෙදලා ගන්න. ඒතර මේක හිතෙන් කරන්න පුළුවන්. මම ඒකට මෙහෙම පෙන්නන්නම් වාට 3ට 2ේව තියෙන්නේ 1යිනේ. 3ට 2 ගොඩවල් 1යි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ 1 2කින් වැඩි කරන 1 2 2යි. ඉතිරි වෙනවා 1ක්. හරි. ඉතිරි වෙනවා 1ක්. එහෙනම් මෙන්න මේ ඉතිරි එක තමයි භාග සංඛ්‍යාවේ ලවයට එන්නේ. එහෙනම් ලවය කීයද? ලවය 1යි. ඊට පස්සේ පූර්ණ සංඛ්‍යා කොටස කියන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ 3ට 2ේව කීයක් තියෙන එක තියෙනවද කියලා. 3ට 2ේව 1 හැම උත්තරේ 1යි 2න් 1. හරි. දැන් මෙහෙම හැදුවා. හදලා මේක හරිද කියලා ෂුවර් නැත්නම් අපිට පුළුවන් හරි වැරදි බලන්න. ඒතර අනිවාර්යෙන් කරන්න. එතකොට හරිද වැරදිද කියලා කියන්න පුළුවන්. මෙන්න බලන්න කරන විදිය මේක දැන් මිශ්‍ර සංඛ්‍යාවක් මෙයා විෂම භාගයක් කරන්න. එතකොට මේක එන්න ඕන. හරය 2යි මෙතන හරයක් 2යි හරය හරි. ලවය ගන්නෙ කොහොමද? 2 1කින් වැඩි කරලා එකක් එකතු කරන්න. දෙවරක් 1 2 1යි 3යි. හරි නේද? ඉතින් ඔන්න ඔය විදියට වට හරි වැරදි බලා ගන්න පුළුවන්. උදාහරණ 2 5න් 12 බලන්න. උදාහරණ 2 5න් 12. මේකත් මේ විෂම භාගයක් තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න 12 5න් බෙදන්න. 12 5න් බෙදලා පූර්ණ සංඛ්‍යාව හොයාගන්න පුළුවන්. 12 5න් බෙදුවොත් 5 සරක් කීයද? 5 සරක් 2 10යි. 5 සරක් 3 15යි. නැත්නම් 3ක් ගන්න බෑ 2යි. 2ක් ගත්ත 10යි. 12න් 10ක් අඩු කරාම ඉතුරු කීයද? 2ක් ඉතිරි වෙනවා. එහෙනම් මේ හරයම තමයි හරයට එන්නේ ලවයට එන්නේ ඉතිරි ගාන. ඉතිරි කීයද? ඉතිරි 2යි නම් 2යි 5න් 2ක් එනවා. ඊළඟට බලන්න උදාහරණ 3 4න් 23. 4න් 23. දැන් මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න. මිශ්‍ර සංඛ්‍යාවේ හරය දැනටමත් කියන්න පුළුවන් 4. මිශ්‍ර සංඛ්‍යාවේ භාග කොටසේ හරය 4. දැන් අපිට මේකෙන් බෙදුවට පස්සේ එන ගාන තමයි මෙතෙන්ට එන්නේ. ඉතිරි ගාන තමයි උඩට එන්නේ. 23 4න් බෙදන්න. එකපාර බැලුවා කොහේ හරි බෙදලා ගන්න. 23 4න්. 4 වරක් 5 20යි. ඉතිරි වෙනවා 3ක්. එහෙනම් ඉතිරි ගාන මෙතෙන්ට දාන ලවයට ඉතිරි 3ක්. 23ට 4 ඒවා 5යි. එහෙනම් 5 මෙතෙන්ට දාන්න. හරි. දැන් අනිත් පැත්තට වැඩි කරලා බලන්න මේක වෙනවද කියලා. හරය මේ හරයම හරි. ලවය බලමු. 5 වරක් 4 20යි 3යි 23යි. හරි නේද? හරි. ඊළඟ අනුමාත්‍රිකාව භාග එකතු කිරීම. භාග එකතු කිරීම අඩු කිරීම. භාග එකතු කිරීම අඩු කිරීම. ඒකේ තව මාත්‍රිකාවක් ලියාගන්න හරය සමාන විට. හරය සමාන විට. හරි. බලමු පළවෙනි එක. 5න් 2 එකතු කිරීම 5න් 1. මේ දෙන්නගෙම හරය 5යි. හරය සමානයි. එහෙනම් පිළිතුරේ හරය වෙන්නේ මෙම හරයමයි. ඒකට කියන පොදු හරය කියලා. එහෙනම් පිළිතුරේ හරයත් 5යි. ලවය සුළු කරන්න තියෙන්නේ. හරය කවදාවත් එකතු කරන්නේ නැහැ. ඒකේ පොදු හරය තමයි ගන්නෙ. ඒතර හරය සමාන නිසා ඒ හරය තමයි ගන්න. හරය සමාන නැත්නම් අපි හරය සමාන කරගන්නවා. ඒක අපි ඉස්සරහට කරමු. දැන් හරය සමානින් දෙම හරයම තමයි උත්තරේ හරය වෙන්නේ. ලවයට එනවා මෙන්න මේ ලවයන් දෙක එකතු කරන්න. එකතු කිරීමක් නිසා දෙක එකතු කරන්න 1. 2 1යි 3යි උත්තරේ 5න් 3ක් එනවා. දෙවෙනි එක මේ බලන්න. භාග සංඛ්‍යා 3ක් එකතු කරන්න තියෙන්නේ 10න් 7 10න් 5 10න් 1. එතන මේ තුන් දෙනාගේම හරය සමානයිනේ. මෙතනත් 10 මෙතනත් 10 මෙතනත් 10. එහෙනම් පොදු හරය උත්තරේ හරය වෙන්නේ 10. දැන් ලවය සුළු කරන්න මෙන්න මේ ටික එකතු කරමු. 7යි 5යි. 7යි 5යි 12යි 1යි 13යි. ඒතකොට ඒක හිතෙන් හදලා මේ විදිහට එකපාරම උත්තරේ දාන්න පුළුවන්. මෙන්න මේ ලවයන් එකතු කිරීමක් නිසා තුනම එකතු කරන්න. එහෙනම් 10න් 13ක් එනවා. මෙයා විෂම භාගයක්. ඒතර ගොඩක් අවසාන උත්තරයට තියන්නේ මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කරනවා. මේ විදිහට තියන්න එපා. සරල කරලා තියන්න.
මෙයා මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න. 13 10න් බෙදන්න. 13ට 10 ඒව තියෙන 1යි. එකක් 10යි. ඒතර ඉතිරි වෙනවා 3ක්. එහෙනම් 10න් ඉතිරි ගාන 3යි. එහෙනම් මොන අවසාන පිළිතුර ඕක. ඊළඟ බලන්න රෝම ඉලක්කම් 3 7න් 6 එකතු කිරීම 7න් 1 එකතු කිරීම 7න් 4. ඒතර මෙතන තුන් දෙනාගේම හරය සමානයි. එහෙනම් උත්තරේ හරයත් 7. ලවය සුළු කරන්න ඒකේ තුනම තියෙන එකතු කිරීමනේ. 6යි 1යි 7යි 4යි 11ක් එනවා. එහෙනම් 7න් 11ක් එනවා. 7න් 11. දැන් මේකත් විෂම භාගයක් නිසා මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න. 11ට 7 තියෙන 1යි. 11 සරක් 7යි. එහෙනම් 11න් 7ක් අඩුනාම ඉතුරු 4යි 1යි 7න් 4ක් එනවා. මේ දෙන්න බලන්න. අඩු කිරීම දෙකක් තියෙන්නේ. මේ දෙන්නගේ හරය සමාන නිසා උත්තරේ හරයක් 10යි. ලවයේ අඩු කිරීමක් තියෙන්නේ 5න් අඩු කරන්න 4ක්. 5න් 4ක් අඩුනාම 1යි. හරය 10යි. උත්තරේ 10න් 1යි. ඊළඟ ගාන මෙතන 10 16 තුන් දෙනාගේම හරය 16යි. එහෙමනම් උත්තරේ හරයක් 16යි. ලවයේ බලන්න 9න් අඩු කරන්න 2ක්. 9 අඩු කිරීම 2 අඩු කිරීම 4. අන්න බලන්න 9න් 2ක් අඩු කරන්න 7යි. 7න් ආයේ 4ක් අඩු කරන්න. 7න් 4ක් අඩුනාම 3යි. උත්තරේ 16න් 3යි. ඒතර මේක ඊට වඩා සරල කරන්න දෙයක් නැහැ. හරි ඊට පස්සේ බලමු මේ භාග සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම හරය අසමාන වෙලාවට මොකක්ද කරන්නේ? හරය අසමාන වෙලාවට. උදාහරණ 1. 4න් 3 එකතු කිරීම 2න් 1. ඒතර මෙයාගේ හරය 4යි මෙයාගේ හරය 2යි. දැන් මේ දෙන්නගේ හරය සමාන නැති නිසා අපිට කරන්න තියෙන්නේ හරය සමාන කරගන්න එක. හරය සමාන නැත්නම් අනිවාර්යෙන් හරය සමාන කරගන්න ඕන. එහෙමනම් හරය සමාන කරගන්න මෙන්න මේ දෙන්නටම පොදු හරයක් හොයා ගන්න ඕන. 4 සහ 2ටම පොදු හරයක් හොයා ගන්න ඕන. හරිද? ඒකට අපිට කරන්න තියෙන්නේ කුඩා පොදු ගුණාකාරය මතක් කරගන්න කුඩා පොදු ගුණාකාරය. එතකොට මෙතන හරයන් 2යි. හරයන් 3 4ක් භාග සංඛ්‍යා 4ක් 5ක් තිබ්බත් ඒ ඔක්කොගේම පොදු හරය හොයා ගන්න ඕන. දැන් මෙතන දෙකක් නිසා මෙන්න මේ හරයන් දෙකේ කුඩා පොදු ගුණාකාරය හොයන්න. කියන්නේ 4 සහ 2ෙහි කුඩා පොදු ගුණාකාරය. තුනක් ආවනම් ඒ තුනේම කුඩා පොදු ගුණාකාරය හොයන්න ඕන. ඒතර ඒ කුඩා පොදු ගුණාකාරය තමයි පොදු හරය විදියට ගන්නෙ. හරි. එහෙනම් මේ 4 සහ 2ේ කුඩා පොදු ගුණාකාරය හොයමු. ඒතර මේ කුඩා පොදු ගුණාකාරය හොයන්නේ මේ විදියට ලියා ගන්නවා. ඊට පස්සේ ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යනවා අවසානයේ 1 1 වෙනකම්. අවසානයේ 1 1 වෙනකම් බෙදාගෙන යනවා. දැන් කුඩාම ප්‍රථමක සංඛ්‍යාව තමයි 2. දෙකෙන් පස්සේ ප්‍රථමක සංඛ්‍යාව 3, ඊට පස්සේ 5, ඊට පස්සේ 7, ඊට පස්සේ 11, 13 ඔය විදිහට තමයි ප්‍රථමක සංඛ්‍යාව එන්නේ. ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ සාධක දෙකක් පමණක් තියෙනවනේ. හරි. දැන් දෙකෙන් බෙදන්න. දෙකෙන් බෙදෙන්නේ නැත්නම් තමයි ඊළඟ ප්‍රථමක සංඛ්‍යාවට යන්නේ. කියන්නේ එකක් හරි දෙකෙන් බෙදනවා නම් බෙදන්න ඕන. නැත්නම් තමයි ඊළඟ එකට යන්නේ. හරිද? දැන් මෙතන බලන්න දෙකම දෙකෙන් බෙදෙනවනේ. එහෙනම් බෙදන්න. 4 දෙකෙන් බෙදුවම 2යි කමාවක් 2 දෙකෙන් බෙදුවම 1යි. දැන් බලන්න මේ දෙන්නගේ මේක ආයෙ බෙදන්න යන එක වෙනකම් බෙදිලානේ. මේක දෙකෙන් බෙදන්න පුළුවන්. ඒකින්ද දෙකෙන් බෙදෙනව නැවත 2 දෙකෙන් බෙදුවම 1යි. මේක කොහොමත් එහෙමම ලියන්න. ඔන්න ඔය විදිහට අවසානයේ 1 1 පේලියක් එනකම් බෙදාගෙන යන්න. ඊට පස්සේ මෙන්න මේ දෙන්නගේ ගුණිතයෙන් තමයි කුඩා පොදු ගුණාකාරය එන්නේ. එහෙනම් කුඩා පොදු ගුණාකාරය කියන්නේ 2 වැඩි කිරීම 2. දෙවරත් 1 4යි. කුඩා පොදු ගුණාකාරය 4යි. එහෙමනම් මෙන්න මේ දෙන්නගේ පොදු හරයක් 4යි. ඒ කියන්නේ මේ තියෙන සියලුම හරයන් 4 කරන්න. ඒක තමයි කුඩා පොදු හරය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මෙයා 4 වෙලානේ තියෙන්නේ. තවත් 4 කරන්න දෙයක් නැහැ. හැබැයි මෙයා 2 මේ 2 4 කරන්න ඕන. 2 4 කරන්න නම් 2 වැඩි කරන්න කීයෙන්ද? 2 වැඩි කරනවා මම 2කින්. 2 වැඩි කරනවා 2කින්. එතකොට භාග සංඛ්‍යාවක් නිසා හරය විතරක් 2කින් වැඩි කරොත් අනිවාර්යෙන් ලවයත් වැඩි කරන්න ඕන. හරිද? ඒ කියන්නේ මේ දෙකෙන් එකට අපි තුල්‍ය භාගයක් තමයි ගන්න හදන්නේ. හරය ලවය එකම සංඛ්‍යාවකින් වැඩි කරන්න ඕන. හරිද? හරි. එහෙනම් මෙතන එනවා එතකොට 4න් 3 එක එහෙමමයි.
එකතු කිරීම මෙතන දෙවරක් 2 4යි එක්වරක් 2 2යි. එතකොට දෙන්නගේ හරයන් සමාන වුණා. එහෙනම් උත්තරේ හරයත් 4. ලවය සුළු කරන්න 3යි 2යි එකතු කරන්න 3යි 2යි 5යි. 3යි 2යි 5යි උත්තරේ 4න් 5යි. මේක විෂම භාගයක් නිසා මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න. 5 4න් බෙදුවම 1යි. හරය මේ හරයමයි ඉතුරු වෙනවා 1ක්. 1යි 4න් එකක් එනවා. ඊළඟ ගාන බලන්න භාග සංඛ්‍යා 3ක් එකතු කිරීමක් තියෙන්නේ. මෙතන හරය 6, මෙයාගේ හරය 4, මෙයාගේ හරය 3යි. හරයන් සමාන නැහැ. හරිද? සමාන නම් තුනේම සමාන වෙන්න ඕන. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕන? හරය සමාන කරගන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ හරයන් තුනටම පොදු හරයක් හොයාගන්න. එහෙමනම් අපි කරන්නේ මේ හරයන් තුනේ කුඩා පොදු ගුණාකාරය හොයන්න. 6 සහ 4 සහ 3 කුඩා පොදු ගුණාකාරය හොයන්න. ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදාගෙන යන්න. කුඩාම එක තමයි 2. දෙකෙන් බෙදෙන්නේ නැත්නම් තමයි ඊළඟ එකට යන්නේ. බෙදෙනවනේ. 6 දෙකෙන් බෙදුවම 3යි කමාවක්. 4 දෙකෙන් බෙදුවම 2යි. 3 දෙකෙන් බෙදෙන්නේ නැහැ. බෙදෙන්නේ නැත්නම් එහෙමම දාන්න. ඊළඟ පේලියට යමු. 3යි 2යි 3යි. ඒතර මේක මේ එක සංඛ්‍යාවක් හරි දෙකෙන් බෙදනවා නම් බෙදන්න. ඔයාලට පේන මේ 2 දෙකෙන් බෙදෙනවනේ. එහෙනම් දෙකෙන් බෙදලා ඉන්න මුලින්ම. 3 බෙදෙන්නේ නැත්නම් එහෙමම දානවා. 2 බෙදෙනවා 1යි. 3 බෙදෙන්නේ නැහැ එහෙමම දාන්න 3යි. ඊළඟ පේලියේ 3ෙන් බෙදන්න දෙකෙන් බෙදෙන්නේ නැහැ. ඒක නිසා 3ෙන් බෙදන්න. 3 3ෙන් බෙදුවම 1යි. 1 එහෙමමයි. 3 3ෙන් බෙදුවම 1යි. දැන් මෙන්න මේ ටිකේ ගුණිතය තමයි කුඩා පොදු ගුණාකාරය. 3 වරක් 2 6යි. 6 වරක් 2 12යි. එහෙනම් කුඩා පොදු ගුණාකාරය 12යි. ඒ කියන්නේ පොදු හරයක් කීයද? පොදු හරයක් 12. එහෙනම් මේ සියලුම හරයන් 12 කරා. හරි. එහෙනම් 6 12 කරන්න 6 වැඩි කරනවා 2කින්. එහෙනම් අනිවාර්යෙන් උඩත් 2කින් වැඩි කරන්න. මෙතන 4 වැඩි කරන්න 3ෙන් උඩත් 3ෙන් වැඩි කරන්න. හරය ලවය දෙකම එකම සංඛ්‍යාවයි. 3 වැඩි කරන්න 4ෙන් උඩත් 4ෙන් වැඩි කරන්න. දැන් මේ ටික වැඩි කරලා ගමු. 6 වරක් 2 12යි 5 වරක් 2 10යි එකතු කිරීම 4 වරක් 3 12යි 3 වරක් 3 9යි. මෙතන 3 වරක් 4 12යි 1 වරක් 4 4යි. ඔන්න දැන් අපිට අවශ්‍ය දේ වුණා හරය සමාන වුණා. එමනම් උත්තරේ හරය වෙන්නේ මෙම හරයමයි 12. දැන් ලවය සුළු කරන්න 10යි 9යි එකතු කරන්න 19යි 19ට 4ක් එකතු කරන්න 19 4යි 23ක් එන. 23ක් එනවා. මේක විෂම භාගයක් නිසා මේකත් මිශ්‍ර සංඛ්‍යාවක් කරමු. 23 12න් බෙදුවොත් 12 වරක් 1 12යි 12 වරක් 2 24යි. එහෙනම් 24ක් නැති හින්දා 12 වරක් 1යි ගන්න පුළුවන්. එහෙනම් 23ට 12 1යි. මේ හරයමයි මේකේ හරයක් දෙන්නේ ඉතුරු වෙනවා 9ක්. සෝරි. 9ක් නෙවෙයි. 11ක් ඉතුරු. හරි. දැන් මේක අනිත් පැත්තට වැඩි කරලා බලන්න මේ උත්තරේ එයිද කියලා. 12 වරක් 1 12යි 12යි 11යි 23යි. 9යි 23යි හරය 12. ඊළඟ එක බලන්න 7න් 6න් අඩු කරන්න 21න් 5. එතනත් හරය සමාන නැති හින්දා මෙන්න මේ 7 සහ 21ේ කුඩා පොදු ගුණාකාරය ගමු. ඒතර මේක මුලින්ම 3ෙන් බෙදන්න පුළුවන්. ඒතර මේක 7යි ඒකෙන්මමයි 21 3ෙන් බෙදුවොත් 7යි. ඊළඟට 7ෙන් බෙදන්න 1යි 1යි 4 3 21යි. නම් පොදු හරය 21යි. මෙතන හරය 21 තියෙනවා. ඒක වෙනසක් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ 7 21 කරන්න 7 වැඩි කරන්න 3ෙන්. දැන් උඩ යටයි දෙකම 3ෙන් වැඩි කරා. කරනවා 4ක් 3 21යි 6 වරක් 3 18 අඩු කිරීම මෙතන 21න් 5ක් එනවා. දැන් මේ දෙන්නගේ පොදු හරය 21යි. ලවය අඩු කරන්න තියෙන්නේ 18න් 5ක් අඩු කරන්න. 18න් 5ක් අඩු කරන්න. එතකොට එනවා කීයද? 13ක් එනවා. එහෙනම් උත්තරේ 21න් 13ක් එනවා. බලන්න ඊළඟ ගාන 2යි 4න් එක එකතු කිරීම 3යි 9න් 5 අඩු කිරීම 6න් 1. මෙන්න මේ දෙන්න මිශ්‍ර සංඛ්‍යා දෙකක්. මිශ්‍ර සංඛ්‍යා දෙකක් කවලම් වෙලා තියෙන්නේ. මිශ්‍ර සංඛ්‍යා දෙකේ නිකන් භාගයක් තියෙන එකක භාගයක් නේ. හරි. එතකොට මෙන්න මේ වගේ ඔයාලට පේනවා මෙතන හරියට හරයක් මෙයාගේ හරය 4 මෙයාගේ හරය 9. ඒතර මෙහෙම තියෙද්දි ගන්න බෑ. මුලින්ම අපි මෙන්න මේ කට්ටිය විෂම භාග කරගන්න.
ඔය එක ක්‍රමයක් තමයි ඒක විෂම භාග කරලා හදන්නේ. තව ක්‍රමයක් තියෙනවා ඒක මම කියලා දෙන්නම්. ඒතර මෙන්න මේ මුලින්ම අපිට පුළුවන් මෙන්න මේ දෙන්න විෂම භාග කරන්න. හරිද? මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කිරීම තමයි පළවෙනි පියවර. නම් මොකද කරන්නේ? මේ හරයම තමයි එන්නේ. ලවයට එනවා 4 වරක් 2 8යි. එකක් එකතු වුණාම 9යි. 4ෙන් 9 එකතු කිරීම. මෙතන බලන්න 9 වරක් 3 27යි. 27යි 5යි කියන්නේ 32යි. එතකොට මෙතනත් 9යි. හරි. හරි. අඩු කිරීම තියෙනවා කීයක්ද? 6න් 1. ඔන්න බලන්න. දැන් මේ හරයන් වෙනස් නේද? මෙතන 4 මෙයාගේ 9 මෙයාගේ 6. මේවා එකතු කරන්න තියෙන්නේ මෙයා අඩු කරන්න තියෙන්නේ. දැන් හරය සමාන කරගන්න මෙන්න මේ කට්ටියගේ පොදු හරයන් ගන්න මේ. එහෙනම් කුඩා පොදු ගුණාකාරය ගමු. 2කින් බෙදන්න 2යි 9 එහෙමමයි. 6 2කින් බෙදුවාම 3යි. නැවතත් 2කින් බෙදන්න පුළුවන්. 1 මේව බෙදෙන්නේ නැහැ නේ එහෙමම දාන්න. ඊළඟට 3ෙන් බෙදන්නේ. මේක 1යි 9 3ෙන් බෙදුවම 3යි 3 3ෙන් බෙදුවම 1යි නැවතත් 3ෙන් බෙදන්න ඕනේ 1යි 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 ඔන්න අවසානයි. ඊට පස්සේ මේ ටික ගුණ කරන්න 3 වරක් 3 9යි 9 වරක් 2 18යි 18 දෙකක් 36ක් එනවා. එහෙනම් පොදු හරය එන්නේ 36. කුඩා පොදු ගුණාකාරය 36. හරි එහෙනම් මේ සියලුම ඒවා 36 කරන්න ඕන. 4 36 කරන්න 9න් වැඩි කරන උඩයි යටයි. 9 36 කරන්න 4න් වැඩි කරන්න 6 36 කරන්න 6 වරක් 6 එහෙනම් උඩයි යටයි දෙකම 6න් වැඩි කරා. හරිද? වැඩි කරමු. 9 වරක් 9 81ක් එනවා. යටට එනවා 36ක්. එකතු කිරීම 32 4ක්. 32 4ක් කියන්නේ 128. යටට එනවා 36ක්. අඩු කිරීම 1 වරක් 6යි 6 වරක් 6 36. දැන් බලන්න හරය සමාන වුණා. එහෙනම් පිළිතුරේ හරයක් 36. ලවය 81යි 128යි එකතු කරන්න. ඒකින් 6ක් අඩු කරන්න. හරි මේ දෙන්න එකතු කරලා තියෙනවා 8 වරක් 1 8යි. 2 වරක් 8 10න් බිංදුව එකක් ඉතිරි 2යි 208ක් එනවා. sorry 208ක් නෙවෙයි 8 1යි 9ක් එනවා. 209යි. ඒකින් අඩු කරන්න 6ක්. 209න් 6ක් අඩු වුණාම 203ක් එනවා 36යි 203ක් එනවා. නම් මේක විෂම භාගයක් නේ මිශ්‍ර සංඛ්‍යාවක් කරලා දාමු. 36 බලන්න 203ට කීයක් තියෙනවද කියලා. 203 36න් බෙදන්න. 203 36න් බෙදුවොත් 5ක් වගේ බලන්න. 5 වරක් 6 තියෙන බිංදුව 3ක් ඉතිරි 5 වරක් 3 15යි 3යි 18යි. ඉතුරු වෙනවා 23ක්. ඉතිරි ගාන 23 එහෙනම් 36න් බෙදුවොත් 5යි හරය 36මයි ලවය එනවා 23ක්. ඔන්න අවසාන පිළිතුර. හරි බලන්න මෙන්න මේ භාග සංඛ්‍යා දෙක සුළු කිරීම තව ක්‍රමයක් තියෙනවා කියවනේ. මේ බලන්න විෂම භාග මිශ්‍ර සංඛ්‍යා දෙකක් දීලා තියෙනවා. ඒක ක්‍රමයක් තමයි මම කියලා දුන්නේ. ළමෙක්ට පුළුවන් මෙහෙම හදන්නත්. හරි. මෙන්න මේ 2න් 4න් 1 කියන්නේ 2 එකතු කිරීම 4න් 1. මම කියලා දුන්නනේ. ඊට පස්සේ එකතු කිරීම 3න් 9යි 5 කියන්නේ 3 එකතු කිරීම 9න් 5. අන්න බලන්න. පූර්ණ සංඛ්‍යා කොටස් දෙකක් එනවා භාග සංඛ්‍යා කොටස් දෙකක් එනවා. එතන මේ පූර්ණ සංඛ්‍යා කොටස් දෙක එකතු කරන්න වෙනම 2 එකතු කිරීම 3 එකතු කිරීම භාග සංඛ්‍යා කොටස් දෙකත් වෙනම එකතු කරන්න. හරි. මේ දෙන්න එකතු කරොත් 2යි 3යි කියන්නේ 5. එකතු කිරීම මෙන්න මේ භාග සංඛ්‍යා දෙක එකතු කරන්න. ඒතර එතනත් මොකක්ද වෙලා තියෙන්නේ? හරය සමාන නැහැ. එහෙනම් 4 සහ 9 පොදු හරය ගන්න ඕන. 4 සහ 9 කුඩා පොදු ගුණාකාරය එනවා 36ක්. ඔයා බෙදලා බලන්න. 36ක් එනවා. එහෙමනම් මෙතන 4 36 කරන්න 9න් වැඩි කරන්න උඩයි යටයි. 9 36 කරන්න කීයෙන් වැඩි කරන්න ඕන? 9 වරක් 4 එන උඩයි යටයි 4න් වැඩි කරා. එතන මෙතන එනවා 36න් 1 වරක් 9 9 එකතු කිරීම මේක එනවා 36න් 20යි. හරි. 5 එකතු කිරීම මේ දෙන්න සුළු කරන්න හරය 36යි ලැබෙනෝ 29ක්. 5 එකතු කිරීම 36න් 29 කියන්නේ 5යි 36න් 29යි. ඔන්න අවසාන පිළිතුර 5යි 36න් 29ක් එනවා. හරි ඊළඟ අනු මාතෘකාව භාග ගුණ කිරීම. ඒකේ අපි පළවෙනි මාතෘකාව බලමු භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම.
භාගයක් පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීම. උදාහරණයක් ගන්නම් මොන බලන්න. 5න් 2 ගුණ කිරීම 3. භාග සංඛ්‍යාවක් ගුණ කරනවා පූර්ණ සංඛ්‍යාවක්. හරි. එතකොට මේකේ වාට පටලැවෙනු නම් ලේසිම විදිය තමයි පූර්ණ සංඛ්‍යාව භාග සංඛ්‍යාවක් කරන්න. පූර්ණ සංඛ්‍යාව 3. ඒතර ඕනම පූර්ණ සංඛ්‍යාවක් පිටුම් 5ක් 10 ඕනම පූර්ණ සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවක් කරගන්න හැකි යට එකක් දාලා. ඒ 5 එකෙන් බෙදුවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. උත්තරේ 5මයි. 10 එකෙන් බෙදුවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එකෙන් බෙදුවා කියලා වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මෙතනත් එක දාගන්න ওই විදියට. ඊළඟට කරන්නේ හරය තියෙන ඒවා හරයෙන් ගුණ කරන්න, ලවය තියෙන ඒවා ලවයෙන් ගුණ කරන්න. හරි. දැන් මෙහෙම ගුණ කරන්න කලින් තව කරන්න ඕන දෙයක් තියෙනවා. බලන්න බෙදෙන ඒවා තියනවද කියලා. කියන්නේ කැපෙන ඒවා තියද කියලා බලන්න. ඒතර කැපෙන ඒවා තියද කියලා බලන්න පුළුවන් අපිට මෙන්න මේ විදියට. මේ කතිරේ හැඩේ මෙන්න මේ දෙන්න උඩයි යටයි. මෙතනත් මේ උඩයි යටයි සංඛ්‍යා දෙකක් එකම සංඛ්‍යාවකින් බෙදනවද කියලා බලලා ඒවා තිය බෙදනවා නම් කපලා දාන්න. ඒ වගේම තමයි මෙන්න මේ විදියට තිබුණොත් අපිට පුළුවන් මේ උඩ සංඛ්‍යාවකේ මේ උඩ සංඛ්‍යාවකුයි එහෙම තියෙනවා නම් කපලා දාන්න පුළුවන්. හරි. මෙතන බලන්න එහෙම ඒවා තියද කියලා මේ දෙන්න ගත්තොත් ඒ දෙන්නම බෙදෙන සංඛ්‍යාවක් නැහැ. මේ දෙන්න ගත්තත් එහෙම බෙදෙන්නේ නැහැ. මෙහෙම ගත්තත් නැහැ. මෙහෙම ගත්තත් නැහැ. එහෙම බෙදෙන්නේ නැත්නම් ඒ තියෙන විදියටම වැඩි කරලා දාන්න. දෙවරක් 3 6යි. පස්වරක් 1 5යි. උත්තරේ 5න් 6යි. ඒතර මේක මිශ්‍ර සංඛ්‍යාවක් කරන්න 6 5න් බෙදුවම 1යි. උත්තරේ 1යි 5න් 1ක් 1. ඊළඟට බලන්න 10න් 3 ගුණ කිරීම 5. ඒතර මෙන්න මේකෙත් මේ මෙතන භාගයක් කරගන්න යට එකක් දාන්න. හරි. හරි. ඊට පස්සේ බලන්නේ කැපෙන ඒවා තියද කියලා. බලන්න කතිර හැඩයට එහෙම නැත්නම් උඩයි යටයි. මෙන්න මෙතන බලන්න 5 මේ 10 සහ 5 මේ දෙන්නම බෙදෙන සංඛ්‍යාවකින් බෙදන්න. ඒක තමයි කපනවා කියලා කියන්නේ. 10 අපිට පුළුවන් 5න් බෙදන්න. 5ත් 5න් බෙදන්න පුළුවන්. 10ට 5ව 2යි. 5ට 5ව 1යි. හරි. දැන් ඊට පස්සේ බලන්න මේ දෙන්න බෙදෙන්නේ නැහැ. ආයි තවත් නැහැනේ. මෙතන එක එකෙන් බෙදුවම කොහොමත් එකයි. ඒක බෙදන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේ තියෙනව දැන් ගුණ කරන්න. කපල ඉවරයි නම් දැන් ගුණ කරලා ගමු. 3 වැඩි කිරීම 1 කියන්නේ 3යි. ඔන්න හරයට ලවයට ආව 3. හරය මේ ඉතිරි ඒවා තමයි ගුණ කරන්නේ. මේ කැපිලා ඉතුරු වෙච්ච. දැන් මේක නෑ මේ 5 කියන එක නෑනේ. ඉතුරුනේ 1නේ. මම ඔන්න ලියන්නම් 3 වැඩි කිරීම මෙතන ඉතුරුනේ 1. යටට මෙතන ඉතුරුනේ 2. 10 නෙවෙයි ඉතුරුන ගාන ගන්න. 2 වැඩි කිරීම මෙතන තියෙන්නේ 1යි බලන්න 3 වරක් 1 3යි දෙවරක් 1 2ක් එනවා. දැන් මේකත් මිශ්‍ර සංඛ්‍යාව කරොත් 1යි 2කින් එකක් 1. ඊළඟ ගාන බලන්න 30න් 15 ගුණ කිරීම 10. දැන් මම මේකත් භාග සංඛ්‍යාවක් කරන්න අවශ්‍ය නිසා යටට එකක් දාගන්න. එහෙම දාන්නම අවශ්‍ය නැහැ. දැම්මත් කමන්නේ නැත්නම් කමන්නේ මම ලේසි වෙන්න තමයි දැම්මේ. ඊට පස්සේ බලන්න කැපෙන ඒවා තියද කියලා. මෙන්න මේ දෙන්න ගත්තොත් දෙන්නම 10න් බෙදන්න පුළුවන්. 10ට 10 1යි 30ට 10 ඒවා 3ක් එනවා. තව පුළුවන් මෙන්න මේ දෙන්න 15 සහ 3 3ෙන් බෙදෙනවා. 15 3ෙන් බෙදුවම 5යි 3 3ෙන් බෙදුවම 1යි. දැන් ඔන්න ඉතුරු ටික වැඩි කරලා ගමු. ඉතුරු ටික මේ විදිහට ලියන්න අවශ්‍ය නැහැ හිතෙන් ගන්න පුළුවන්. 5 මෙතන ඉතුරුනේ වැඩි කිරීම 1 යටට මෙතන ඉතුරුනේ 1 මෙතන 1යි. බලන්න පස්වරක් 1 5යි එක්වරක් 1 1යි. 5 එකෙන් බෙදුව කියන්නේ උත්තරේ 5යි. ඊළඟ අනුමාත්‍රකාව භාගයකින් ගුණ කිරීම. භාග සංඛ්‍යාවක් භාග සංඛ්‍යාවකින් ගුණ කිරීම. උදාහරණයක් බලමු. මේ බලන්න 3න් 1 ගුණ කිරීම 5න් 2. ඒතර මේක තව ලේසි. හරිද? කලින් කරත් වඩා ලේසිනේ. ඒතර මේකෙදි තර විදියම තමයි එකම ක්‍රමය තමයි දිගටම යන්නේ. මුලින්ම බලන්න කැපෙනේව තියද කියලා. කැපෙනේව නැත්නම් වැඩි කරලා ගන්න. ඒක වැඩි කරද්දී ලවය ලවයෙන් ගුණ කරන්න, හරය හරයෙන් ගුණ කරන්න.
එක වැඩි කරන්න දෙකෙන් 1 වරක් 2 2යි 3 වැඩි කරන්න 5න් 3 වරක් 5 15 උත්තරේ 15න් 2යි. තව උදාහරණයක් බලන්න ඊළඟ උදාහරණේ 20න් 15 ගුණ කරන්න 5න් 10යි. නම් මුලින්ම මොකද්ද කරන්නේ? මේ විදිහට බෙදෙනේම තියද කියලා බලනවා. මේ දෙන්න ගත්තොත් 20යි 10යි දෙකම 10න් බෙදන්න පුළුවන්. 10ට 10 1යි 20ට 10 2යි. මේ දෙන්න අතරේ බෙදෙන්නේ නැහැ. මේ දෙන්න බලන්න. මේ දෙන්න 5න් බෙදන්න පුළුවන්. 5 5න් බෙදුවම 1යි 15 5න් බෙදුවාම 3යි. දැන් මෙන්න මේ ඉතිරි ටික වැඩි කරලා ගන්න. මෙතන ඉතුරුනේ 3, මෙතන ඉතුරුනේ 1, 3 වරක් 1 3යි. යට මෙතන ඉතුරුනේ 2, මෙතන ඉතුරුනේ 1, දෙවරක් 1 2යි. 2න් 3 කියන්නේ 1යි 2න් 1. ඊළඟට බලන්න භාග සංඛ්‍යා 3ක් තියෙනවා. භාග සංඛ්‍යාවක් ගුණ කිරීම භාග සංඛ්‍යාවක්. තුන් දෙනාම භාග සංඛ්‍යානේ. 3ක් නෙවෙයි 10ක් ආවත් බයෙන් දෙයක් නෑ. අර කරපු ක්‍රමයේම තමයි මුලින්ම බලනවා කැපෙනව කීයද කියලා. එහෙම නැත්නම් ගුණ කරලා ගන්න. දැන් බලන්න මෙන්න මේ දෙන්න ගත්තොත් මේ දෙන්නම 3ෙන් බෙදන්න පුළුවන්. 3 3ෙන් බෙදුවම 1යි 9 3ෙන් බෙදුවම 3යි. ආයෙ පුළුවන් මේ දෙන්න. මේ කෙළවරේ උනත් කමන්නේ උඩයි යටයි. උඩයි යටයි තියෙනවා බෙදන්න පුළුවන්. මෙතන බලන්න 6 6ෙන් බෙදන්න පුළුවන් 1යි. මෙතනත් 6 6ෙන් බෙදන්න පුළුවන් 1යි. මේ දෙන්න ගත්තොත් එහෙම කැපෙනේම නැහැ. මේ දෙන්න ගත්තත් නැහැ. නම් උච්චර තමයි කැපෙනේව තියෙන්නේ. දැන් ගැන ඉතිරිය වැඩි කරලා ගන්න. 1 වැඩි කිරීම 1 1 වරක් 1 1යි. 2කින් වැඩි කරාම 2යි. යට වෙනවා 3 වරක් 5 15යි. 15කින් වැඩි කරාම 15 උත්තරේ 15න් 2ක් එනවා. බලන්න මෙන්න මේක. බලන්න මේ 6න් 7 වැඩි කරන්න ඕන බිඳුවේ. ඒතර මේ භාග සංඛ්‍යාවක් බිඳුවෙන් වැඩි කරන්න. භාග සංඛ්‍යාවක් නෙවෙයි ඕනම සංඛ්‍යාවක්. ඌණ සංඛ්‍යාවක් වේවා දශම සංඛ්‍යාවක් වේවා බිඳුවෙන් වැඩි කරොත් උත්තරය බිඳුවයි. බිඳුවෙන් වැඩි කරොත් උත්තරය බිඳුවයි. ඒ වගේම තමයි බිඳුව යම් සංඛ්‍යාවකින් වැඩි කරත් උත්තරය බිඳුවයි. එහෙනම් ওই දෙකටම උත්තරේ එන්නේ බිඳුව. හරි ලියා ගන්න. හරි ඊට පස්සේ බලන්න මිශ්‍ර සංඛ්‍යා සහ භාග ගුණ කිරීම. මාතෘකාව ලියා ගන්න මිශ්‍ර සංඛ්‍යා සහ භාග ගුණ කිරීම. ඒතර මේකෙදී මිශ්‍ර සංඛ්‍යාවක් භාගයකින් ගුණ කිරීම, ඒ වගේම මිශ්‍ර සංඛ්‍යාවක් මිශ්‍ර සංඛ්‍යාවකින් ගුණ කරන්නේ කොහොමද කියලා බලමු. බලන්න මෙන්න මේක භාග සංඛ්‍යාවකුයි මිශ්‍ර සංඛ්‍යාවකුයි තියෙන්නේ. මිශ්‍ර සංඛ්‍යාව දැන් එකයි තියෙන්නේ. ඒතර එකක් නෙවෙයි 10ක් වුණත් කමන්නේ නැහැ. මිශ්‍ර සංඛ්‍යා ආවනම් ඔක්කොම වුණත් කමන්නේ නැහැ. අපි පළවෙනි පියවර කරන්න ඕන මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යා ඔක්කොම විෂම භාග කරගන්න. ඒක තමයි පළවෙනි පියවර. මිශ්‍ර සංඛ්‍යා විෂම භාග කර ගැනීම. එහෙනම් මෙතන මේක මෙහෙමමයි. මෙන්න මේක විතරක් විෂම භාගයක් කරගන්න. මිශ්‍ර සංඛ්‍යාවක්නේ. එතන මෙයාගේ හරය එන්නේ 3. ලවය බලන්න 3 වරක් 1 3යි. මේ එකක් එකතු වුණාම 4යි. ඔන්න 3ෙන් 4ක් ආවා. දැන් අර සාමාන්‍ය වැඩි කිරීම අපි මෙච්චර වෙලා කරපු බලන්න කැපෙනේම තියද කියලා කැපෙනේම නැහැ. එහෙනම් හරයෙන් ගුණ කරන්න 3 හරක් 3 9යි. ලව වෙනවා දෙවරක් 4 8යි. උත්තරේ 9න් 8ක් එයි. ඒ වගේම තමයි ඊළඟ ගන්න. ඒකෙත් මෙන්න මේක තමයි මිශ්‍ර සංඛ්‍යාව. අනං මේ මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් කරගන්න ඕන. ඒක තමයි පළවෙනි පියවර. මේ දෙන්න ඒ විදිහටම ලියා ගන්න. 5න් 2 ගුණ කිරීම 2න් 1 ගුණ කිරීම මෙන්න මේක විෂම භාගයක් කරන්න. ඒතර විෂම භාගයේ හරයක් 2 එනවා. ලවය ගත්තොත් දෙවරක් 2 4යි 1යි 5යි. 2කින් 5 තමයි ලවය එන්නේ. හරි දැන් සාමාන්‍ය භාග තුනක් ගුණ කිරීමක් තියෙන්නේ. දැන් බලන්න කැපෙනව තියද කියලා. මෙන්න මේ දෙන්න 2කින් බෙදන්න පුළුවන්. 2ට 2 1යි 2ට 2 1යි. මේ දෙන්න 5න් බෙදන්න පුළුවන්. 5ට 5 1යි 5ට 5 1යි. දැන් ඉතිරියව ගුණ කරලා ගන්න. මෙතන උඩ ලවයට එනවා 1 ගුණ කිරීම 1 ගුණ කිරීම 1. 1 3 පාරක් ගුණ කරත් උත්තරේ 1යි. ලවය බලන්න. හරය බලන්න 1 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. 1 වරක් 2 2යි. දෙවරක් 2 4යි. උත්තරය 4න් එකක් එන්නේ. හරිද? ලියා ගන්න. හරි බලමු තව උදාහරණ දෙකක්. 10යි 3න් 2 ගුණ කිරීම 2යි 4න් 1.
ඒතර මෙහා මිශ්‍ර සංඛ්‍යාවක් මේකත් මිශ්‍ර සංඛ්‍යාවක්නේ. ඒතර මම කිව්වා මෙන්න මේ මිශ්‍ර සංඛ්‍යාව ගෑවිලා තියෙනවා නම් මුලින්ම කරන්න ඕන මොකද්ද? මුලින්ම මේවා විෂම භාග කරගෙන ඉන්න. මේතර දෙන්නම විෂම භාග කරන්න. දැන් ගානේ තියෙන සියලුම මිශ්‍ර සංඛ්‍යා ටික විෂම භාග කරන්න. ඒක තමයි පියවර 1. එහෙනම් මේක මිශ්‍ර සංඛ්‍යාව විෂම භාග කරොත් හරය 3යි. ලවය බලන්න. ලවය කියන්නේ 10 3ෙන් වැඩි කරලා දෙකක් එකතු කරන්න. 10 වරක් 3 30යි. 30 දෙකක් 3ම 32යි. වැඩි කිරීම මෙතන 4 වරක් 2 8යි 1යි 9යි. ලවය 9යි හරයම හරයමයි 4. හරිද? ඊට පස්සේ කරන්නේ කැපෙනේව තියද කියලා බලනවා. දැන් මෙතන කැපෙනේව තියෙනවා මෙන්න මේ දෙන්න 3ෙන් බෙදන්න පුළුවන්. 9 3ෙන් බෙදුවම 3යි. 3 3ෙන් බෙදුවම 1යි. ඊට පස්සේ බලන්න මෙන්න මේ දෙන්න 4ෙන් පුළුවන්ද කියලා. 4ෙන් පුළුවන් නේ. 4 වරක් 1යි 32ට 4 8යි. 8 වරක් 4 32යි. හරි. ඒතර එච්චරයි කැපෙනව තියෙන්නේ. දැන් වැඩි කරන්න. උඩ එනවා 8 වරක් 3 24යි. යටට එනවා 1 වරක් 1 1යි. 24 එකෙන් බෙදමු උත්තරේ 24ක් එනවා. හරි ඊළඟ ගාන. ඒතර භාග සංඛ්‍යා 3ක් තියෙනවා. ඒ තුනෙන් දෙකක්ම මිශ්‍ර සංඛ්‍යා. එහෙනම් මෙන්න මේ දෙක විෂම භාග කරගන්න මුලින්ම 3යි 2කින් 1 හරය 2යි ලවය එනවා දෙවරක් 3 6යි එකක් එකතු වුණාම 7යි 2කින් 7 මේකේ ලවය හරය 5යි ලවය එනවා 5 වරක් 4 20යි 20ට 4ක් එකතු වුණාම 24යි එකතු කිරීම මේක සාමාන්‍ය එකතු කිරීමනේ ගුණ කිරීම තියෙන්නේ මෙතන 14න් 5 දැන් සාමාන්‍ය භාග සංඛ්‍යා 3ක් ගුණ කිරීමක් නෙදී දැන් කැපෙනව තියෙද කියලා බලමු මේ දෙන්න 5න් බෙදෙනවා 5 5ට 5 1යි 5ට 5 1යි මේ දෙන්න බලන්න 7න් බෙදන්න පුළුවන් 14ට 7 2යි 4ට 7 1යි ඒත් ඉවර නැහැ තව තියෙනවා බලන්න මෙන්න මේ දෙන්න දෙකෙන් බෙදන්න පුළුවන් 2ට 2 1යි 24ට 2 12යි ඒ ඉවරත් නැහැ පුළුවන් තරම් කපල සුළු කරන්න මේ දෙන්න ගත්තොත් දෙකෙන් බෙදනවා 2ට 2 1යි 12ට 2 6යි දැන් එච්චරයි නේ තියෙන්නේ දැන් මේ ලවයේ ඉතිරිය ගුණ කරන්න 1 වරක් 6 6යි 6 වරක් 1 6යි හරයට එනවා 1 3 1 3 වාරයක් කෙනේත් එකමයි 6 එකෙන් බෙදුවම උත්තරය 6යි. ඒතර අවසාන උත්තරේ 6ක් එන්නේ. ලේසි උත්තරයක් එන්නේ. හරි ළමයි. ඒතර ඔයාලට පේනවා ඊටාම පහසු සුළු කිරීම ටිකක් තමයි තිබුණේ. ඒතර ඔයාලා මේ පාඩමේ තියෙන සියලුම ගණන් ටික අභ්‍යාස පොතේ තියෙන සියලු ගණන් ටික කරන්න. ඒ වගේම ඔය පේපර්ස් වල තියෙන ගණන් ටිකකුත් කරන්න. එහෙනම් අපි මේ පාඩම මෙතනින් නවත්තමු. ඊළඟ කොටස ඊළඟ වීඩියෝ එකකින් තමයි කතා කරන්නේ. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.